පහුගිය ජනවාරි මාසයේ 23 වෙනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවත් එහෙම නැත්නම් අපේ රටේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමතිවරයාත් සිංගප්පූරු ආණ්ඩුව වෙනුවෙන් එහි ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමතිවරයාත් අත්සන් කරන ලද ශ්‍රී ලංකා සිංගප්පූරු ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි අපේ අදහස මතය සහ මෙහි රටට වෙන බලපෑම පිළිබඳවත් මේ පිළිබඳව අපිට ඉස්සරහට රටක් හැටියට මොනවාද කරන්න තියෙන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න. මේ පිළිබඳව අපේ අදහස ඉදිරිපත් කරන්න. මේ පිළිබඳව සාකච්ඡා කරද්දී ඔබට මතක ඇති අපේ රටේ මේ සාකච්ඡාව සංවාදයේ පටන් ගත්තේ මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡාවෙන් නෙමෙයි. දැන් වසර කිහිපයක සිට ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවක් සංවාදයක් තමයි ලෝකේ පුරා තියෙන්නේ. ඒක තමයි අපේ රටෙත් තිබුණේ. සීපාවා එක්කාවා මේ ආවෙත් සීපා තමයි comprehensive economic partnership agreement ඊට පස්සේ වෙනස් වෙලා economic partnership agreement එකක් හැටියට එක්කා වෙලා ඇවිල්ලා මේ ආවෙත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය අත්සන් කරන වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක්. මේ සාකච්ඡාව වලට පදනම වැටෙන කාරණේ තමයි ලෝක වෙළඳ සංවිධානය WTO එක මේ වෙනකොට ලෝකයේ පුරා තමන්ගේ රැස්වීම් පවත්වන්නේ දැඩි ආරක්ෂාව යටතේ. එහෙම නැත්නම් සමහර රැස්වීම් දැන් ප්‍රසිද්ධිය පවත්වන්නේ නැහැ. මොකද ලෝක වෙළඳ සංවිධානයේ මැදිහත් වීම වලින් ලෝකයේ පුරා රටවල් බිඳ වැටිලා ආර්ථිකයන් විනාශ වෙලා තියෙන ආකාරය පිළිබඳව බරපතල විවේචනයක් මේ සංවිධානයේ තියෙනවා. වෙළඳපොළ නිදහස්කරණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒගොල්ලෝ ට්‍රේඩ් ලිබරලයිසේෂන් වලට මේ සංවිධානයේ කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමහර ආර්ථිකයන් බරපතල බිඳ වැටීම වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ලෝක වෙළඳ සංවිධානය ප්‍රසිද්ධියට එන්න බැරි වුණාම 2005-6 වගේ කාලේ ඉඳන් ලෝකේ රටවල් පෙළඹුවේ ලෝක වෙළඳ සංවිධානය ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සඳහා. ඒ නිසා ලෝක වෙළඳ සංවිධානයේ මේ වෙළඳ ගිවිසුම් වලට පදනම් වෙච්ච සම්මුතීන් ප්‍රමාණයක් සකස් කළා. ඒ සම්මුතීන් තමයි GATT 1994 අපි මේ සම්මුතිය සඳහා අත්සන් කරනවා. GATT සම්මුතිය General Agreement on Trade and Tariff භාණ්ඩ වෙළඳාම් පිළිබඳ ගිවිසුම. ඊට පස්සේ මේක ආපහු අත්සන් තව මේගොල්ලෝ සම්මුතියක් හදනවා GATS කියලා. භාණ්ඩ හා සේවා පිළිබඳව සම්මුතිය. ඉතින් මේවා අනුගමනය කරලා මේ ප්‍රතිපත්ති පිළි අරගෙන වෙළඳපොළ නිදහස්කරණයට අවශ්‍ය කරන නීති රාමු සකස් කිරීම අපේ රටේ ඌමනාවක් තියෙනවා. අපි පිළිගත්තට ලෝක වෙළඳ සංවිධානයේ මේ සම්මුතියන් අනුව වැඩ කරනවා කියලා ඒ සම්මුතිය අනුව වැඩ කරන්න අවශ්‍ය කරන නීති රාමුවක් රට තුළ සකස් කළ යුතුයි. එනිසා ඒ නීති රාමුව සකස් කිරීම වෙනුවෙන් පහුගිය කාලේ මේ ආණ්ඩුව විවිධ අවස්ථාවල කටයුතු කළා. 1994 අත්සන් කරපු 1994 අත්සන් කරපු මේ වෙළඳ ගිවිසුමට අනුව ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර බදු පනතත් සම්මත කරගන්නුනේ අපේ රටේ. 94 ඉඳන් මේකට උත්සාහ කළ අවස්ථා කිහිපයක 2006ත් හරියටම ඡන්දය ඉවර වෙච්ච වෙලාවේ 2006 මාර්තු මාසේ 30 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙනාවා ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත්. මේ වෙලාවෙත් පක්ෂයක් ලෙස අපි මැදිහත් වුණා. මේ පනත් දෙක සම්මත කරන්න යද්දී ඒවා නීතිගත කරන්න යද්දී අපි ලෝකයට අපේ රටේ බදු සීමාවල් සියල්ල ඉවත් කරලා වෙළඳපොළ නිදහස්කරණයට ලක් කරන්න ඕනේ. ඒක තමයි මේ පනත් දෙකේ ආරක්ෂාව. ඇන්ටි ඩම්පින් අඩු භාණ්ඩ ගෙනලා දානවා විතරක් නෙමෙයි. ඒක කියන්නේ ඇන්ටි ඩම්පින් and countervailing duties act ඉංග්‍රීසියෙන් කියන්නේ එකක්. අනිත් එක safety and measure guard act. මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේ පනත් දෙක මෙහෙම නම් කරන්නේ. එතකොට මේ පනත් දෙක හරහා ආර්ථිකයට ආරක්ෂාව සලසනවා කියලා කිව්වට මේකෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. ආරක්ෂාව සලස ගන්න පුළුවන් තම රටේ ආර්ථිකයට, තම රටේ ව්‍යාපාරිකයන්ට, සේවා ශේෂ්ත්‍රවලට ශක්තිමත් ලෙස පළපදියම් වෙන්න කියන ආර්ථිකය ඇතුලේ ලෝකේ තරඟකාරී වෙළඳපොළත් එක්ක මුහුණ දෙන්න. එහෙම නැත්නම් අපිට නිදහස් කරන්න වෙනවා වෙළඳපොළ කියලා. මේ ආපු ගමන් මගේ මේ පනත් දෙක සම්මත කිරීම 2006 ආවා. අපි 2008 වෙනකම් ජයරාජ් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන්නකොට එතුමාගේ අමාත්‍යාංශයත් සාකච්ඡා කළා. ඊට පස්සේ එතුමාගේ මිය යාමෙන් පස්සේ
මහාචාර්ය ජී.ආර්. පීරිස් ඇමතිවරයා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. අපි ඔප්පු කරලා පෙන්නුවා මේ කරුණු මත අපේ රටේ වෙළඳාම අහෝසි වෙනවා. සේවාව අහෝසි වෙනවා. කුඹුරේ ඉන්න ගොවියගෙත් ගහට නැගලා පොල් මදින රාකපන්නගෙත් කිතුල් මලෙන් මල තලලා පැණි අරන් හකුරු හදන පැණි ටික අරන් රා හදන එහෙම නැත්නම් ඒ නිෂ්පාදනය කරන කිතුල් ආශ්‍රිත නිෂ්පාදනය කරන නිෂ්පාදකයාගේ සම්පූර්ණ ජීවිතේම අවසන් වෙනවා මේ 52 හරහා ක්‍රියාත්මක වෙද්දි කියලා. අවසානයේ 2008 ඒ ආණ්ඩුවට අසිද්ධ වුණා අපේ ඒ තර්කවලට උත්තර නැතුව මේ 50 අකුල ගන්න. ආපහු මේ පිළිබඳ සාකච්ඡා වෙන්නේ 2018. 2018 නැවත මේ පිළිබඳ සාකච්ඡා වෙනවා මේ 52 පිළිබඳව. මම මේ කරුණු ටික කියන්නේ මේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අරුම පුදුම කඩිනම් වෙළඳ ගිවිසුමක් බවට පත් වෙලා තියෙනවා. මේකේ සමහර කාරණා නීත්‍යානුකූලද කියන ප්‍රශ්නේ මතු කරන්න පුළුවන් විතරක් නෙමෙයි ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ මොකද මේ ඇන්ටි ඩම්පින් ඇන්ඩ් කවුන්ටර්වේලින් ඩියුටිස් ඇක්ට් කියන මේ පනතයි ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතයි ආරක්ෂණ පියවර පනතයි සම්මත වෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවේ 2018 මාර්තු මාසේ. 2018 මාර්තු මාසේ මේ 52 පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. 2018 මාර්තු මාසේ. ඔබට මම මේ කරුණු කිව්වේ ලෝක වෙළඳ සංවිධානයේ ලෝකේ පුරා වෙළඳාම සඳහා තියෙන සීමාවල් ඉවත් කිරීමට ලෝකයේ රටවල් වලට හදපු පොදු සම්මුතින් පිළි නොගත්තට පස්සේ පොදු සම්මුතින් වලට යටත්ව ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් වලට යාම සඳහා තමයි පෙළඹවීම ඇති කරේ. ඒ නිසා මේ ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් වලට යන්න ඕන කරන පෙළඹවීම හදපු ඒ වගේ එකක් තමයි අපි පහුගිය කාලේ සාකච්ඡා කරමින් හිටපු එට්කා එහෙම නැත්නම් ඊට කලින් තිබුණු සීපා මේ ඉන්දියාවත් එක්ක අපි අස්සම් කරන්න හදපු ගිවිසුම. නිසා මේ ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත් සම්මත කරාට පස්සේ අපි ලෝකේ සියලු රටවල් වලට අපේ රටත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් අස්සම් කිරීම සඳහා ඉඩ හදනවා. දැන් අපිට කියන්න බෑ ඉන්දියාවට එට්කා අස්සම් කරන්න බෑ කියලා. දැන් අපිට මැලේසියාවට කියන්න බෑ මැලේසියාවත් එක්ක ගිවිසුම් අස්සම් කරන්න බෑ කියලා. දැන් අපිට බංග්ලාදේශයට කියන්න බෑ බංග්ලාදේශෙත් එක්ක ගිවිසුම් අස්සම් කරන්න බෑ කියලා. දැන් අපිට ඉන්දුනීසියාවට කියන්න බෑ ඉන්දුනීසියාවත් එක්ක ගිවිසුම් අස්සම් කරන්න බෑ කියලා. දැන් ඇමරිකාව කිව්වොත් ඇමරිකාවත් එක්ක බෑ කියන්න බෑ. ජපානය කිව්වොත් ජපානෙත් එක්ක බෑ කියන්න බෑ. දැන් අපි මේ 52 සම්මත කරලා ලෝකය වෙළඳපොළ නිදහස් කරන්න අවශ්‍ය කරන මහා දැවැන්ත දොරටුවක් විවර කර අපේ රටේ ආර්ථිකයේ. සියලු දොරටු විවෘත කරලා තියෙනවා. ඒ නිසා දැන් ඕන කෙනෙකුට ඕන තැනකින් ඇතුල් වෙන්න පුළුවන්. ඒ ඇතුල් වෙනකොට අපේ රටේ ආර්ථිකය ඇතුලේ තියෙන කර්මාන්ත සේවා පද්ධතීන් ශක්තිමත්ව ස්ථාපිත වෙලා තිබුණ නැත්නම් සියල්ල මේ ලෝක වෙළඳපොළත් එක්ක තරඟ කිරීමට සූදානම් නැති ඒවා විසින් අහෝසි වෙනවා එහෙම නැත්නම් අහිමි වෙනවා. නිසා මේ ගමනේ එක සම්දිස්ථානයක් තමයි ශ්‍රී ලංකා සිංගප්පූරු ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම. මේ තියෙන්නේ මේ වෙළඳ ගිවිසුම. ඔබ කල්පනා කරලා බලන්න මේ තියෙන්නේ එක ගිවිසුමක්. සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම. මැයි මාසේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ 2018 ජනවාරි 23 මේක අත්සන් කරනවා. මේ වෙළඳ ගිවිසුම. ඒතර මේ සා දැවැන්ත ගිවිසුමක් නීත්‍යානුකූලව අත්සන් කරන්න පෙර රටේ කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මම මේක පෙන්නුවේ මේ ගිවිසුම පිටු 1083ක් තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න පිටු 1083ක ගිවිසුමක් පරිශීලනය කරලා එහි වාසි අවාසි පිළිබඳ සාකච්ඡාවක් සමාලෝචනයක් ගන්න ගියාට පස්සේ අපේ රටේ කැබිනට් මණ්ඩලය මේකට දක්ෂ වෙයිද කියලා. මම දැන් කියන්නම් මේකට අදාළව මේ ගිවිසුමත් එක්ක අපිට මේ ගිවිසුම හදිස්සියයි මෙච්චර අස්සම් කරලා තියෙන කියන කාරණේ. මේ ගිවිසුම අස්සම් කිරීම සඳහා පළමු කැබිනට් පත්‍රිකාව දෙනවා 2017 12 වෙනි මාසේ 22 වෙනිදා. මේ අපි ඉන්නේ පළාත් පාලන ඡන්දයත්සේ. 2017 12 වෙනි මාසේ 22 වෙනිදා කැබිනට් සංදේශය යවනවා. කැබිනට් එකට ඉදිරිපත් කරනවා. මේ කැබිනට් සංදේශයෙන් පස්සේ කැබිනට් මණ්ඩලය තුල මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සූදානම් වෙනවා 2018 ජනවාරි මාසේ 3 ජනවාරි මාසේ 2 එකක් අනිත් එක 9. ඒ කියන්නේ 22 කැබිනට් සංදේශය යවනවා දෙවනිදා එනවා කැබිනට් එකට සාකච්ඡා කරන්න 9 වෙනිදා එනවා කැබිනට් එකට සාකච්ඡා කරන්න 9 වෙනිදා සාකච්ඡාවේදී තීරණයක් ගන්නවා
ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන අරගෙන ඒ සංශෝධන වලට යටත්ව අත්සන් කිරීම සඳහා අවසර දෙනවා කියලා කියනවා. මේ යන්නේ 9 වෙනිදා. ආපහු කැබිනට් මණ්ඩල රැස්වීම තියන්න ඕනේ 16 වෙනිදා. ඊගාව කැබිනට් මණ්ඩල රැස්වීම තියන්න ඕනේ 16 වෙනිදා. 16 වෙනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දෙනවා මලික් සමරවික්‍රම ඇමතිවරයාට මේ ගිවිසුම අත්සන් කරන්න. 16 කියන්නේ ආපහු අඟහරුවාදා දවසක් ගිවිසුම අත්සන් කරනවා 23 වෙනිදා. ඔබ කල්පනා කරලා බලන්න. දෙසැම්බර් 22 කැබිනට් මණ්ඩලයට යවනවා මේ ගිවිසුම. කැබිනට් මණ්ඩලයට යන මේ ගිවිසුම ජනවාරි 22 අත්සන් කරනවා. මං කැට තියලා කියනවා අපි අභියෝග කරනවා කැබිනට් මණ්ඩලයේ කැමතිවරයෙක්වත් මේක කියවලා නැහැ. කැබිනට් මණ්ඩලයේ කැමතිවරයෙක්වත් මේ ගිවිසුම කියවලා නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ මේ අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් මේ ගිවිසුම සැබෑ පරිශීලනයක් කරලා නැහැ. මේ ගිවිසුම නීති විරෝධී වෙන කාරණා කීපයකුත් මේ ගිවිසුම ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේ ගිවිසුම අත්සන් කරනකොට 2018 ජනවාරි 23 ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුමේ වගන්ති ගණනාවක් සඳහන් කරනවා. අර අපි කියපු ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත් මේකට අනුගත කර ගන්නවා කියලා මේ ගිවිසුමේ ආටිකල් 15 ඒ කියන්නේ මේ වගන්ති 15 වෙනි කොටස අනුව 15 වෙනි එකේ ඉඳන් මේක වගන්ති කීපයක් තියෙනවා මේක ඇතුලේ දාන්න යන මේ ඒ අනුව තමයි කටයුතු කරන්න කියලා. හැබැයි එහෙම පනතක් රටේ නැහැ. පාර්ලිමේන්තුව එහෙම එකක් සම්මත කරලා නැහැ. ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනත සම්මත වෙන්නේ මාර්තු මාසේ 19. ජනවාරි 23 අත්සන් කරනකොට මේ ගිවිසුම එහෙම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ කියන්නේ 94 ඉඳන් සම්මත කරගන්න බැරි වෙච්ච ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත් සම්මත කරගන්න බැරි වුණාම පාර්ලිමේන්තුවේ මේකට විරෝධය ආවහම 19 වෙනිදා සම්මත වෙද්දි මේකට විරුද්ධව ඡන්දය දුන්න ජනතා විමුක්තිය 6 දෙනා විතරයි. ඔය කෑ ගහන ගොඩක් අය මේකට පක්ෂව ඡන්දය දුන්නා. සමහරු ඡන්දය නොදී හිටියා. සමහරු දන්නේ නැති නිසා නිකන් හිටියා වෙන්න පුළුවන්. හැබැයි මේවා පාවිච්චි කරා මේවා අත්සන් කරන්න අපි එදත් කිව්වා පාර්ලිමේන්තුව ඇතුලේ. ජනතා විමුක්තිය මන්ත්‍රීවරු 6 දෙනා විතරයි මේ ඇන්ටි ඩම්පින් ඇන්ඩ් කවුන්ටර්වෙලින් ඩියුටිස් ඇක්ට් එකටත් සේෆ්ටි ඇන්ඩ් මෙෂර් ගාඩ් ඇක්ට් එකටත් විරුද්ධව ඡන්දය දුන්නේ. එදත් අපි මේක දැක්කා. මේ එන්නේ හොඳ ගමනක් නෙමෙයි කිව්වා. ඒක හදිස්සි අත්සන් කරගන්නේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්නේ මොකටද? සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු මේ ගිවිසුම බලාත්මක කිරීමට මේ 50 සම්මත කරන්න ඕනේ. දැන් ඉස්සරලා මේ වැඩේට දැම්මා 52 සම්මත කරගන්න බැරි වෙනකොට සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුම ගහලා ගිවිසුම ක්‍රියාත්මක කරවන්න ඕන නිසා 52 සම්මත කරා. දැන් කොයි ඉටියන් හෝ මැටියන් බලලා මීයෝ අල්ලලා තියෙන්නේ දැන්. ලෝක වෙළඳ සංවිධානයේ ආර්ථික නිදහස් කිරීමේ කෙමනට ශ්‍රී ලංකා ආර්ථිකය ගිල්ලවලා ඉවරයි. හිර කරලා ඉවරයි. ඉතින් අපි අහන්නේ රටේ නැති 52ක් නීතිය ඇතුලේ සම්මත නොවිච්ච 52ක් ගිවිසුමකට දාලා අත්සන් කරනකොට මොකද්ද තියෙන ඇෂුරන්ස් එක? මොකද්ද තියෙන විශ්වාසය මේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන් කියලා? නිසා මේ ගිවිසුමත් එක්ක බැඳිච්ච කරුණු කාරණා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක ඇතුලේ ආණ්ඩුව කියන්න උත්සාහ කරනවා මේ සිංගප්පූරුවයි ලංකාවයි අතර වෙළඳපොළ විවෘත කරපුවාම සිංගප්පූරුවේ ආයෝජකව වැඩිපුර ලංකාවට එනවා. ලංකාවට වැඩිපුර භාණ්ඩ සිංගප්පූරු වෙළඳපොළට යවන්න පුළුවන්කම තියෙනවා. ඒ සිංගප්පූරු වෙළඳපොළට යවන්න පුළුවන් භාණ්ඩ එතකොට අපේ නිෂ්පාදකයන් හොඳ අවස්ථාවක් හම්බ වෙනවා වෙළඳපොළ ඇතුලේ. ඒ නිසා තමයි අපි මේ බදු නිදහස් සීමාවලට යන්නේ කියලා. අපි දැන් සිංගප්පූරුවට සාමාන්‍ය 2017 අවුරුද්දේ අපි යවලා තියෙනවා භාණ්ඩ ඩොලර් මිලියන 133ක. 2017 අපේ සමස්ත අපනයන සිංගප්පූරුවට ඩොලර් මිලියන 133යි. සිංගප්පූරුවේ සමස්ත ආනයන ඩොලර් මිලියන 1350යි. ඩොලර් මිලියන 1350යි සමස්ත ආනයන. දැන් ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා අවුරුදු 12ක් යනකොට අපි අය කරන බදු වලින් 180ක් නිදහස් කරන්න. රටක් හැටියට අපි අය කරන බදු වලින් 180ක් නිදහස් කරන්න දැන් ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා මේ ගිවිසුම යටතේ.
ඒ කියන්නේ වෙළඳපොළ ඇතුලේ තියෙන ඊටා විශාල බදු ප්‍රමාණයක් නිදහස් කරනවා. එතකොට ආණ්ඩුව එක පැත්තකින් භාණ්ඩ නිදහස් කරනවා අනිත් පැත්තෙන් සේවා වෙළඳපොළ නිදහස් කරනවා. සේවා වෙළඳපොළ නිදහස් කරන වෘත්තිකයන් විතරක් නෙමෙයි. හන්දි ගානේ පෙට්ටි කඩ දාගෙන කෑම විකුණන කෙනෙකුට උනත් ඇවිල්ලා ලංකාවේ පෙට්ටි කඩයක් දාලා කෑම විකුණන්න පුළුවන්. අදත් අපේ රටේ නීති අනුව විදේශිකයෙකුට අපේ රටේ සමාගම් වලින් 140කට වඩා කොටස් ගන්න බෑ. සමාගමක් ආරම්භ කරනවා නම් අපේ රටේ අනිවාර්යෙන් ලාංකීය අධ්‍යක්ෂකවරු ඉන්න ඕනේ. විදේශී අයට විතරක් මේ ගිවිසුම් ගහලා සමාගම් පටන් ගන්න බෑ. හැබැයි මේක ඇතුලේ අපේ රටේ මේසන් බාසුන්නගේ වඩු බාසුන්නගේ ඉඳන් කෙනෙක් එවන්න මෑන් පවර් ඒජන්සි ක්‍රියාත්මක කිරීමේ බලයත් මේක ඇතුලේ ලබාගෙන තියෙනවා. ඒ නිසා ආණ්ඩුව කියනවා සිංගප්පූරුවේ වැඩ කරන්න මිනිස්සු නැහැ මෙහි ඇවිල්ලා. ඒක පුද්ගල ආදායම ඩොලර් 50000ක් වැඩි සිංගප්පූරුවේ මිනිස්සු ඇවිල්ලා මෙහි මේසන් වැඩ කරයිද කියලා නෑ. අපිත් කියනවා එන්නේ නැහැ කියලා. හැබැයි සිංගප්පූරුවේ ව්‍යාපාරිකයන්ට ලංකාවේ මේසන් වැඩ කරන්න මිනිස්සු ගේන්න පුළුවන් මෑන් පවර් කම්පැනි හරහා වෙනත් රටවල් වලින්. ඒජන්සි සේවාවන් මේ කියන්නේ පවත්වා ගන්න. නිසා මේ ගිවිසුම අනුව බලපාන කරුණු කාරණා කීපයක් ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ කැබිනට් මණ්ඩලය කියවපු නැති නිලධාරීන් හරියට අධ්‍යයනය කරපු නැති සිංගප්පූරුවේ වෙළඳ අමාත්‍යාංශය හදපු ගිවිසුමක් මේක. මොකද ලෝක වෙළඳ සංවිධානයේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් තමයි සිංගප්පූරුව. ක්‍රියාකාරී සමාජිකයෙක්. ලෝකයේ තුල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම සඳහා බොහෝ උපදේශ සේවා සපයන රටක්. ඒක සිංගප්පූරුවේ ආයිතිය. ඒක අපි සිංගප්පූරුවත් එක්ක තියෙන සිංගප්පූරුවේ තියෙන හැකියාව වෙන්න පුළුවන්. හැබැයි අපිත් රටක් හැටියට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. අපි ලෝක වෙළඳපොළත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදකයන්ට ලෝකෙට යන්න පුළුවන් ඉඩ හදා ගන්න ඕනේ. ඒ ඉඩ හදනකොට අපිට විතරක් දෙන්නේ නැහැ ලෝකෙ වෙළඳාමට ඉඩ අපිත් හදන්න ඕනේ. හැබැයි එතකොට අපි අපේ රටේ අවම ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ. හැබැයි එහෙම කිසිදු ආරක්ෂාවක් තහවුරු කරගන්නේ නැතුව ආණ්ඩුව ගමන් කරනවා. නිසා මේ ගිවිසුමෙන් ආරම්භය අරන් තියෙන්නේ. මැරිච්ච අඩපණ වෙච්ච ලෝකයේ ඉස්සරහට ඇවිල්ලා මූණ පෙන්වන්න බැරි වෙච්ච ලෝක වෙළඳ සංවිධානය තමන් සම්මත කරපු තමන්ගේ සියලු සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙච්ච වසර ගණනාවකට පසුව ගිවිසුමක් අත්සන් කරා ශ්‍රී ලංකාවයි සිංගප්පූරුවයි අතර. මේ ගිවිසුමේ මුල් කොටසේ පිටු ගණනාවක් තියෙනවා. ඒ පිටු කීපෙම මේ මුල් කොටසේ පළවෙනි පිටුවේ සිට පිටු 14ක් දක්වා තියෙන්නේ ලෝක වෙළඳ සංවිධානයේ අත්සන් කරපු සම්මුතීන්. ලෝක වෙළඳ සංවිධානයේ සම්මත කරගත් සම්මුතීන් මෙම ගිවිසුම ක්‍රියාත්මක කරද්දී බලපානවා කියලා තමයි මේ මුල් ටික කියන්නේ. මෙම ගිවිසුම ක්‍රියාත්මක කරද්දී ඒ සියලු සම්මුතීන් මේ ගිවිසුමට දාලා බලපානවා කියලා. එතකොට මේ ගිවිසුම අපිට කොහොමද බලපාන්නේ? දැන් අපි දන්නවනේ අපේ වෙළඳපොළ කොටස, අපේ ආනයන කරුවා, අපේ අපනයන ප්‍රමාණය අනුව අපි රටක් හැටියට ලබන බදු ආදායම. ඒතර අපිට අහිමි කරගන්නකොට අපි බලන්න ඕන අපිට ඊට වඩා ලාභයක් එන්නේ කොහින්ද කියලා. ඩොලර් මිලියන 1300ට අපිට 110ක බද්දක් ආවත් ඩොලර් මිලියන 130ක බද්දක් එනවා. අපේ සමස්ත අපනයන වලට වඩා වැඩි අපිට එන බද්ද විතරක්. මේකේ ආදායම. හැබැයි ශ්‍රී ලංකා ආණ්ඩුවවත් ඇමතිවරයවත් මේක අත්සන් කරන්න මැදිහත් වෙච්ච අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු මේ නිලධාරීන්වත් අපේ රටට වෙන හානිය පිළිබඳ කිසිදු තක්සේරුවක් කරලා නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි අවුරුදු 12ක් ඇතුළත සමහර ඒවා තියෙනවා අවුරුදු 6යි, සමහර ඒවා ගිවිසුම අත්සන් කරපු ගමන් බදු ඉවත් වෙනවා, සමහර බදු අවුරුදු 5කින් ඉවත් වෙනවා, සමහර බදු අවුරුදු 6කින් ඉවත් වෙනවා, සමහර බදු අවුරුදු 10කින් ඉවත් වෙනවා, සමහර බදු අවුරුදු 12කින් ඉවත් වෙනවා. 12ක් යනකොට තියෙන බදු වලින් 180ක් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනකොට සාමාන්‍ය සේවාවල විතරක් නෙමෙයි. නිදහස් වෙන සාමාන්‍ය සේවාවල් විතරක් නෙමෙයි. ඊටා විශාල සේවාවන් ගණනාවක් මේ දින 30 හදිසි මේ ගිවිසුම පිටු පෙරලලාවත් බලන්න බැරි වෙන ගිවිසුම අත්සන් කරපු පුද්ගලයෝ අපේ රට බදු නිදහස් රටක් බවට පත් කරන්න අවශ්‍ය කරන ලෝක වෙළඳ සංවිධානයේ උමනාව ඉටු කරන්න තමයි මේක අත්සන් කරලා තියෙන්නේ. ආර්ථිකයක් හැටියට ශක්තිමත් කරන්න නෙමෙයි. හරියට උසේන් බෝල්ට් එක්ක දුවන්න අපේ ගමේ ඉන්න පුංචි බණ්ඩායට එන්න කිව්වා වගේ. ලෝකේ වේගවත්ම ක්‍රීඩකයා එක්ක දුවන්න තියා පිටියට බහලා හැරෙන්නවත් දන්නේ නැති පුංචි බණ්ඩායට දුවන්න බෑ. දුවා ගන්න පුළුවන් උසේන් බෝල්ට් දුවනවා බලලා දුවයි පුංචි බණ්ඩාය. හැබැයි එතකොට වැඩේ වෙලා ඉවරයි. තරඟ ඉවරයි.
ඒ වගේ තමයි ලෝකයේ වෙළඳාම පිළිබඳ මැදිහත් වෙන ලෝකේ ආසියාවේ වෙළඳපොළ බවට පත් වෙලා තියෙන සිංගප්පූරුව වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා ලංකාවත් එක්ක. අඩුම තරමේ ලංකාවේ නිලධාරීන් මේ ගිවිසුමේ බලපෑම මොනවද කියලා දන්නේ නැහැ. ලෝක වෙළඳ සංවිධානයේ මේ සම්මුතියින් වල තියෙන බලපෑම මොනවද කියලා දන්නේ නැහැ. GATS TRIPS මේකට ඇතුළත් කරලා තියෙන සම්මුතිය intellectual property rights පිළිබඳ සම්මුතිය මේකේ ඇතුල් කරලා තියෙනවා. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙනවා. ඒ නිසා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඇති සම්පූර්ණ කරලා තියෙන මේ වැඩේ. ඒ නිසා මේක ක්‍රියාත්මක කරන්න දෙන්නේ අපි දැන් මේ ගිවිසුමත් එක්ක සියලු රටවල් වලට අපේ රටේ වෙළඳාම නිදහස් කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට දැන් බැඳී ඉන්නවා. දැන් ඉන්දියාවට කරදරයක් නැහැ. දැන් ඉන්දියාව අපේ රටේ වෙළඳ අමාත්‍යාංශයලා ඉන්දියාවට ගෙනලා මේ ගිවිසුම අත්සන් කරනවා එක්කා. ඇයි? එහෙම අත්සන් කරේ නැත්නම් සාධාරණ වෙළඳපොළ කොටසක් Tamanට අහිමි කරනවා කියලා ඉන්දියාවට පුළුවන් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කෝට් වල ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. සිංගප්පූරුවට වෙළඳපොළ නිදහස් කරනවා නම් ඇයි අපිට වෙළඳපොළ නිදහස් කරන්න බැරි කියලා ඉන්දියාවට ඩිස්පියුට් කෝට් වල දාන්න පුළුවන්. එහෙම දානකොට ඒන් බදු නිදහස් අපිට දෙන්න බැරි ඇයි කියලා කියනකොට ඉන්දියාව කිව්වොත් එහම අපිට අපි මෙච්චර අපේ පාඩුවක් වෙන අවුරුද්දකට කියලා අපි වන්දි ගෙවන්න වෙනවා ඉන්දියාවට. ඒ නිසා කණෙන් ඇදන් ගිහිල්ලා අස්සම් කරනවා ඉස්සරහට. මේ ඇවිල්ලා තියෙන එතෙන්ට. කණෙන් ඇදන් ගිහිල්ලා අස්සම් කර ගන්නවා ගිවිසුම දැන් ආපහු කරදර කරන්නේ නැහැ. මේ ගිවිසුම අනුව නිදහස් කරන සේවාවන් පිළිබඳව මේ ගිවිසුමේ ඔබට මම කියන්නේ මේ කෝපරේෂන් හදන්න යෝජනා කරනවා. ඒ කෝපරේෂන් කියලා කියන්නේ ද්විපාර්ශ්වීය වෙළඳාමට සම්බන්ධ නිදහස් කිරීම වලට අදාළ වැඩපිළිවෙලට අදාළ කෝපරේෂන් ආටිකල් 15(4) මේකේ තියෙනවා. මේ ගිවිසුම විසින් ආවරණය කරන ශේෂ්ත්‍ර පිළිබඳව මුකුත් ඉතුරු කරලා නැහැ. කිසිවක් ඉතුරු කරලා නැහැ. construction and building, custom procedures and trade facilitation, energy, environment protection, financial service, intellectual property rights, investment and trade promotion, manufacturing, science and technology, small and medium enterprises, transport and infrastructure, tourism and hospitality and urban solution. දැන් මේක අතහැරලා තියෙන මොනවද? සියලු ශේෂ්ත්‍ර වලට. සිංගප්පූරුව ඕනෑම කටයුත්තකට මැදිහත් වෙන්න පුළුවන් ඉඩ හදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ගිවිසුමේ නිදහස් කරන සහ බදු ඉවත් කරන සීමාවල් පිළිබඳව තියෙනවා මේ බදු දාලා තියෙන බදු ඉවත් කිරීමට අදාළ සීමාවල් ප්‍රමාණයක්. මේ බදු ඉවත් කිරීමට අදාළ සීමාවල් හදන්න යද්දී මේ ගිවිසුම අනුව පහුගිය දවස්වල චීනේ අලුත් ජනාධිපතිවරයා යටතේ චීන ආණ්ඩුව වේස්ට් ඩම්පින් තහනම් කරා. දැන් ඔබ දන්නවා අපේ රටේ කුණු ටික දාගන්න තැනක් නැතුව අපි දුක් විඳිනවනේ. වෙලාවක මීතොට මුල්ල බ්ලූ මැන්ඩල් කන්ද උස වැඩි වුණාට පස්සේ මීතොට මුල්ලට ආවා. දැන් මීතොට මුල්ල කන්ද කඩම් වැටුණාට පස්සේ මුතු රාජවැල පුරවනවා. අපි දකිනවා අධිවේගී යනකොට පාර පැත්තක් වහලා තියෙනවා මොකද කුණු කන්ද පෙනේ කියලා. මෙහි ඉඳන් කටුනායකට යනකොට කටුනායක අධිවේගී මාර්ගයේ මගින් වම් පැත්තෙන් පාර වහලා තියෙනවා ලොකු දැල් ගහලා. මොකද බලපුවාම කුණු කන්ද එහා පැත්තේ. තව ටික දවසක් යනකොට කන්ද උස් වෙනකොට පෙනේ. දැන් සිංහරාජේ මුතු රාජවැල මේකෙන් පස්සේ කොහාටද දාන්නේ? ඊට පස්සේ යනවා පුත්තලමට අරුවක්කාරුවේ වැඩබිම නැත්නම් හොල්සෙම් සමාගමට අයිති අපිට අපේ රටේ භූමිය හොල්සෙම් එකට බදු දීලා තියෙන එළුවන්කොළමේ තියෙන මේ වලට කුණු ටික දාන්න හදනවා. දැන් මේ දාගන්න තැනක් නැතුව අපේ රටේ මේ එදිනෙදා එකතු වෙන කුණු ටික දාගන්න තැනක් නැතුව සමහර වේස්ට් තියෙනවා සමහර අපද්‍රව්‍ය තියෙනවා පරිසරයට මුදා හරින්න බෑ. ඒවා මහා පරිමාණ කර්මාන්තශාලාවලට දාලා සමහර ඒවා පුච්චනවා. අපි දන්නවා. එතකොට මේ වේස්ට් එහෙම නැත්නම් මේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ලෝකයේ විවිධ සීමාවල් බාධාවල් තියෙනවා. අපිට මතකයි පහුගිය කාලේ ලෝකේ බාර ගන්න නැති කිමිකල් එහෙම නැත්නම් ඊටාම අහිතකර කිමිකල් නැවක් ලංකාවට ඇවිල්ලා මගින් යන්තම් අහුවෙලා අපි හරව ගත්තා. හැබැයි ප්‍රශ්නේ මේ ගිවිසුම අනුව වේස්ට් එහෙම නැත්නම් මේ අපද්‍රව්‍ය වර්ග 64ක් අපි හඳුනාගත්ත ඒවා තියෙනවා බදු නිදහස්ව ලංකාවට එවන්න පුළුවන්. ඒ කොච්චරද කියනනම් කොණ්ඩේ කපන කෙස් රොඩු එක්ක රොඩු නැතුව දෙකේම.
කොණ්ඩේ කපනකොට අර වැටෙන කෙස් ටික, ටිෂු පේපර් එක, එහෙම නැත්නම් සැලොන් එක අතු ගාද්දී ඒකේ වැටෙන දූවිලි ටිකත් එක්ක ඔක්කොම කුණු ටික එකට එවන්නත් පුළුවන්, වෙන් කරලා එවන්නත් පුළුවන්. එතෙන් සිට මේ ගිවිසුම අනුව තියෙනවා මේ වේස්ට් එවැනි එක සම්බන්ධයෙන් කාරණේදී මේක නිකන් චීනේ තහනම් කරාට පස්සේ වේස්ට් ඩම්පින් එහෙම නැත්නම් කුණු ගේන එක ලංකාව ආසියාවේ කුණු කොට බවට පත් කර ගැනීමේ ඌමනාවත් මේ ගිවිසුම ඇතුලේ දැන් ඉඩ හදලා තියෙනවා. අපේ රටේ කුණු ටික දාගන්න බැරි වුණාම අපේ රටේ කුණු ටික ඉවත් කරගන්න බැරි රටක ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කරනවා සිංගප්පූරුවේ තියෙන නාගරික එකතු කරපු කුණු ටික ගේන්න පුළුවන්. ඉස්පිරිතාලවල කුණු ටික ගේන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැසිකිලි වල ටික කොට දාලා තියෙන ටිකක් ගෙනල්ලා බස්සන්න පුළුවන් ලංකාවට. මේ ගිවිසුමේ තියෙනවා. මේ ගිවිසුමේ වගන්ති වල තියෙනවා. මේ ගිවිසුමේ වගන්ති ඔබට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ 112 පිටුවේ තියෙනවා මේ වේස්ට් සම්බන්ධයෙන් කාරණේ කියලා. මේ 112 පිටුවේ තියෙන නගර සභාවල කුණු, වැසිකිලි වලවල්, රෝහල් වල අපද්‍රව්‍ය මේ සියල්ල ගෙනල්ලා දාන්න පුළුවන්. මේ තියෙන 112 අංක 382යි 510.2 යටතේ සිට 382යි 382යි 520.2 382යි 530.2 මේ ඔක්කොම යටතේ තියෙන්නේ මේ නගර සභාවල කුණු, වැසිකිලි වලවල් ගොඩ දාන ඒවා සහ රෝහල් වල අපද්‍රව්‍ය සම්පූර්ණ මෙහාට එවන්න පුළුවන් බදු නිදහස්ව සිංගප්පූරුවේ කුණු ටික බාන කුණු වල බවට කුණු ගොඩ බවට ලංකාව පත් කරගන්නවා මේ ගිවිසුමින්. ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුම අනුව සේවාවන් සියල්ලටම අවශ්‍ය කරන බදු නිදහස් වගේම ඇතුල් වීමට අවශ්‍ය කරන නිදහස හදනවා. මේ නිදහස හදද්දී දැන් ආණ්ඩුව යම් පැහැදිලි කිරීම කරනවා. මේවා නිකන් අපි ලෝකෙට යන්න ඕනේ වෙළඳපළ ආරක්ෂා කර ගන්න ඕනේ අපිට සිංගප්පූරුවේ ලොකු වෙළඳපළක් තියෙනවා කියලා. ඔබ අහලා තියෙනවද සිංගප්පූරුවේ රාම දිනවා කියලා? කිතුල්රා උක්තලලා ගන්න පැණි වලින් සක්කර හදනවා කියලා අහලා තියෙනවද ඔබ සිංගප්පූරුවේ? සිංගප්පූරුවේ වීවගා කරනවා කියලා අහලා තියෙනවද ඔබ? මේ ගිවිසුමේ සහල් විතරක් නෙමෙයි සහල් අනාගතයේ බදු ඉවත් කිරීමට ඉඩ තියලා වී වලට ගහලා තියෙන බද්ද ඉවත් කරනවා. කොහොමද වැඩේ? මේ ගිවිසුම අනුව ඔබට මම පෙන්වන්නම් මේ ගිවිසුමේ වගන්ති පිටින් මේ දාලා මේ බදු නිදහස් කිරීම දාලා තියෙනවා. මේ බදු නිදහස් කිරීම දාලා තියෙනවා. මේ ගිවිසුම අනුව 10.61.2 නම්බර එක දාලා තියෙනවා. මේ 10.61.2 කියන නම්බර එක යටතේ බදු නිදහස් කරලා තියෙනවා සහ වී වලට. වී ගෙන්වනකොට දැන් ගෙන්වනකොට කිලෝ එකකට ගහන රුපියල් 50ක බද්දක්. කස්ටම් ඩියුටි එක. රේගු බද්ද. වරායහ ගුවන්තොටුපොළ බද්ද ගහන 107.5ක්. ඒ නිසා තමයි ගේන්න බැරි අපේ රටට. කිලෝ එකකට රුපියල් 50ක් ගහපු ගමන් වී ගේන්න හදන්නේ අපේ රටට කවුරුවත්. මොකද තව 107.5ක් ගැහුවොත් එහෙම රුපියල් 55ක විතර බද්දක් වැටිලා තමයි ලංකාවට වී කිලෝ එකක් එනකොට බද්දේ ගානට වැටෙනවා. ඉතින් රුපියල් 100ට වී ගෙනලා මෙහෙ වැඩක් නැහැනේ. දැන් මේ බද්ද ඉවත් කරනවා. ගෝවියා අපේ රටේ හාන්සි වෙලා ඉන්න ගෝවියා කුඹුරෙම මියා දෙන්න හදන වැඩකට මේ ගිවිසුම්පත් කරනවා. වී ගොවිතැන ඉවත් කරන්න වෙන්නේ. තුන් වේල බත් කන රටක සහලින් ස්වයංපෝෂිතයි කියලා කියන රටක අපේ රටේ ගොවියන්ට කරන්න දෙයක් නැති නිසා හරි ගොවිතැන් කරමින් බොහෝ අමාරුවෙන් ජීවත් වෙන වීතික වගා කරන රටක ගොවියා සහල් ටික පිට රටින් ගේන තැනට අවශ්‍ය කරන බදු නිදහස හදනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා මේ වගේම දැන් ජපානය වගේ රටක් ගත්තොත් එහෙම මේ විදේශ වෙළඳාමේදී සහල් ගැන වී ගැන කතා කරන්න දෙන්නේ නැහැ. ඇයි? ෆුඩ් සිකියුරිටි එක ගැන කතා කරනකොට ඒ රටේ මිනිස්සුන්ගේ ආහාර ආරක්ෂාව පිළිබඳ වගකීමක් රටකට තියෙන්න ඕන. ඒ නිසා ඒ රටේ ගොවියාගේ සහල් ටික වී ටික ආරක්ෂා කරනවා වගේ මේකට මිලක් තියෙනවා. 100ට 300ක බද්දක් ගහනවා වහල් කිලෝ එකකට පිට රටින් එනකොට. ඉතින් ආපහු කාටවත් වී හාල් විකුණන්න බෑ ජපානට අරන් ගිහිල්ලා. හැබැයි
ජපානයේ ඇමරිකාවට හාල් දීලා ඇමරිකාවෙන් කාර් ගන්නවා. ඇයි? ජපානයේ ඕන තරම් කාර් හදනවා. ගෝවියව රැක ගන්න ඕන නිසා. අපේ රටේ ආණ්ඩුව ගෝවියා රැකිලා තියෙන වී ටිකට බද්ද නිදහස් කරනවා. සිංගප්පූරුව හරහා වෙන කොහෙද රටක මිනිස්සුන්ට හාල් ටික ගේන්න පුළුවන්. වෙන වී ටික ගේන්න පුළුවන්. මොකද සිංගප්පූරුවේ වී නෑනේ. සිංගප්පූරුව මොකටද මේ ගිවිසුමට එනම් වී වල තියෙන බද්ද ඉවත් කරන්න දාගන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ගිවිසුමේම තියෙනවා ඒ අංක යටතේ කිතුල් රා වලට ගහන බද්ද ඉවත් කරනවා. සක්කර වලට ගහන බද්ද ඉවත් කරනවා. පොල් ගහෙන් අරන් හදන රා ටිකටත් මේකේ තියෙන බද්ද ඉවත් කරනවා. සිංගප්පූරුවේ පොල් රා නැහැ, කිතුල් රා නැහැ, උක්තලලා පැණි අරන් සක්කර හදන්නේ නැහැ. ඒතකොට සිංගප්පූරුවයි මේවා ඉවත් කරන්නේ. ඒ නිසා මම මේ කියන උදාහරණ මේ කීපේ ගත්තේ අපේ රටේ. අනිත් පැත්තෙන් පොල් කෑලි කරපු පොල් පිටිකල පොල් ලෙලි ගෙන්වීමේදී තියෙන බද්දත් ඉවත් කරනවා. පොල් ගොවියා, වී ගොවියා, අර කිතුල් ගහක් මැදලා ඒකෙන් ජීවත් වෙන මිනිස්සයා, පොල් ගහක් මැදලා ඒකෙන් ජීවත් වෙන මිනිස්සයා, උක් ටික තලලා මොනරාගල සක්කර ටික හදන උක් ටික වගා කරලා ජීවත් වෙන මිනිස්සයා මේ සියලු දෙනාගේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට ආරක්ෂා වෙලා තිබුණා නම් ඊට පස්සේ සිංගප්පූරුවෙන් ගෙන ව්‍යාපාරිකයත් එක්ක තරඟ කරන්න සූදානම් වෙනුන මොනරාගල සක්කර හදන ව්‍යාපාරිකයා නැත්තම් ගොවියා. කිතුල් රා ටිකෙන් කෑගල්ලේ රත්නපුර මාතර කිතුල් රා වලින් හකුරු හදලා කිතුල් වලින් හකුරු හදලා පැණි ටික හදලා එවන කිතුල් පැණි ටික හදලා එවන ව්‍යාපාරිකයෝ දැන් ලෑස්ති වෙන්න ඕනේ සිංගප්පූරුව හරහා යන ව්‍යාපාරිකයත් එක්ක තරඟ කරලා මේ තමන්ගේ කර්මාන්තය රැක ගන්න. ඒ නිසා මෙතෙන් සිට ගත්තට පස්සේ IT ඉන්ඩස්ට්‍රි එකේ සියලුම ඉංජිනේරුවන්ගේ සිට ඔෆිස් ඇසිස්ටන්ට් දක්වා සියලු දෙනා ගෙන්වන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව නෑ කියලා කියන්න හැදුවට මේ ගිවිසුමේ වගන්තියෙක් අපි කියනවා. වගන්තියෙක් අපි කියනවා මේකේ තියෙන ඒවා. ඒ නිසා ඒ සියලු ශේෂ්ත්‍ර නිදහස් කරලා තියෙනවා. සියලු ශේෂ්ත්‍ර නිදහස් කරලා ආහාර පිළිබඳ ආරක්ෂාව සම්පූර්ණ අත්හැරලා මෙම ගිවිසුම අත්සන් කරනවා. ඒතර මේ ගිවිසුම අත්සන් කරද්දී ආණ්ඩුව මාරු නියම වැඩ කරනවා. ඒ මොකක්ද? මේ ගිවිසුමේ 17 වෙනි වගන්තිය. මේ ආටිකල් 17 වල තියෙන්නේ 17 වෙනි වගන්තියේ තියෙනවා මේකෙන් ඉවත් වීම පිළිබඳව. 17.12. The article 17.12 17.12 මේකේ කියන මේ ගිවිසුමේ ඩියුරේෂන් එක පිළිබඳව. indefinitely කියලා කියන්නේ. මේකේ සාමාන්‍ය indefinite කියන වචනේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි අනුව තේරුම තියෙන්නේ ඒ කියන්නේ නොදන්නා දීර්ඝ කාලයක් දක්වා. අවසන් වෙන්නේ නැහැ. ඇයි එහෙම වචනයක් දාන්නේ? මේක දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරාට පස්සේ මේක අවසන් කරන්න බෑ අපිට. මොකක්ද හේතුව? අවසන් කරන්න යනකොට අන්න safety and measure guard යටතේ සිංගප්පූරු ව්‍යාපාරිකයන්ට පුළුවන් මේක WTO එකේ Industrial Dispute Settlement Court එකට ගෙනියන්න. Dispute Settlement Court එකට අරන් යනවා. ආරවුල් බේරුම් කිරීමේ අධිකරණයට අරන් යනවා. අධිකරණයට ගිහිල්ලා කියනවා මේ ගිවිසුම නිසා සිංගප්පූරුවට රටක් ලෙස කියන්න පුළුවන් පහුගිය අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 10ක ආදායමක් ලැබුණා. නැත්තම් ඩොලර් මිලියන 15ක අපිට ලාභයක් ලැබුණා. අපේ වෙළඳාම අපේ මේ ගිවිසුම නිසා අපි මේ බෙනිෆිට් එක ලැබුණා. ලංකාවට ලැබුණාට මේකෙන් වෙන්න පුළුවන් ඩොලර් මිලියන 1යි නැත්තම් 2යි අපිට 15යි. එතකොට අපේ බැලන්ස් එක අපි හිතමුකෝ සිංගප්පූරුවට හම්බුණා 15ක් කියනවා ලංකාවට හම්බුණා 5ක් කියන. එතකොට බැලන්ස් එක 10යි. අවුරුදු තව 10ක් ගියොත් ඩොලර් මිලියන 100යි. අවුරුදු 100ක් ගියොත් ඩොලර් මිලියන 1000යි. $1 billion ගෙවන්න ඕනේ. ගෙවන්න පුළුවන්ද? බැරි නම් ගිවිසුම් පවත්වා යන්න ඕනේ. මේ තමයි මේවැනි වෙළඳ ගිවිසුම් වලට මේ දාන වගන්ති වලින් ඒගොල්ලෝ හදා ගන්න ආරක්ෂාව. කාලය දානවා අවසන් කරන්න බැරි වෙන විදියට වචන ඇතුල් කරලා දාලා අවසානයේ මේවා බේරගන්න ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් බේරුම් කිරීමේ අධිකරණයට ගිහිල්ලා කියනකොට අන්න අධිකරණයෙන් කියනවා එහෙනම් ඒ තමන්ගේ පාර්ට්නර්ට සිද්ධ වෙච්ච වෙළඳපොළ අලාභය ගෙවන්න වෙළඳපොළ අලාභය ගෙවුවාම අපි ඉවත් කරන්න පුළුවන් රටක් හැටියට. ඔන්න මේ ගිවිසුම් වලින් රටවල් හිර වෙන තැන්. ලෝක වෙළඳ සංවිධානයේ ලෝකේ රටවල් මේ තැන් වලට හිර කරන නිසා තමයි WTO කියන වචනය ඇහෙනකොට ලෝකෙ මිනිස්සු වෙන්න දෙන්නේ නැහැ. රටවල් ප්‍රතික්ෂේප කරා. ඒ නිසා තමයි ඒගොල්ලෝ සම්මුතියෙන් හදලා ගැට් හරහා තමයි මේ ගිවිසුම් වලට ගියේ.
දැන් අපේ රට මේ කෙමනේ හිර කරලා තියෙන්නේ. දැන් මේකෙන් එළියට එන්න නම් පාර්ලිමේන්තුවේදී මේක පරාජය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව දැන් වහාම රටට හොරෙන් දින 30කින් අත්සන් කරපු මේ කිවිසුම වහාම මේ රටේ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා වෙනස් කරන කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මතුව වෙලා තියෙන ගැටලු ගණනාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් සාකච්ඡා වෙනවා. මේ පිළිබඳව වහාම නැවත සමාලෝචන සාකච්ඡාවක් කළා මේක නිවැරදි කරන්න ඕනේ. වෙනද ගෙවසුම් අත්සන් කිරීමේදී අපි රටක් හැටියට තබාගත යුතු ආරක්ෂාව අපේ ගොවියා, අපේ කම්කරුවෝ, අපේ රාමදින්න, අපේ උක්කපන්න මේ සියලු දෙනාගේ රක්ෂාවේ සිට ඔෆිස් ඇසිස්ටන්ට් දක්වා සියලු සේවාවන් වලට මිනිස්සු ගේන්න පුළුවන් වෙන විදිහට මේක හදලා තියෙනවා. සිංගප්පූරුවේ කට්ටිය ඔෆිස් ඇසිස්ටන්ට් වැඩ කරන්නේ නැහැ කියලා අපි දන්නවා. හැබැයි සිංගප්පූරුවේ සමාගම් වලට මෑන් පවර් සමාගම් හරහා ලෝකේ මිනිස්සු මෙතෙන්ට ගෙනලා රස්සාවල යොදවන්න පුළුවන් ඉඩ හදාගෙන තියෙනවා මේකට. ඒ නිසා ලෝකය විවෘත වෙද්දී ඒකට ගැළපෙන ලෙස විවෘත වීම සඳහා රටක් හැටියට අපිටත් වගකීමක් තියෙනවා. හැබැයි රටේ ආරක්ෂාව, ඒ රටේ ජනතාවගේ ආරක්ෂාව, ආර්ථිකයේ ආරක්ෂාව තහවුරු කරගෙන තමයි ඒක කරන්න ඕනේ. මොකද මේ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවට යද්දී අපේ රටේ ආර්ථිකය පිළිබඳ මේ ආණ්ඩුව වල තියෙන වගකීම අතිශය සීමා සහිතයි. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කරන්න ඊටාම හදිස්සියේ ඡන්ද කාලේ සිංගප්පූරුවේ කට්ටිය දීපු ට්‍රිප් දෙක තුනකට වසී වෙච්ච නිලධාරීන් ටිකක් ඇමතිවරුත් එක්ක ගිහිල්ලා සිංගප්පූරුවේ ජොලි කරලා ගිවිසුම සිංගප්පූරුවෙන් හදලා දීපු එක ගෙනලා මෙහි කැබිනට් එකට දානවා. සිංගප්පූරුවෙන් හදලා දීපු ගිවිසුම මෙහි නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. අවසානයේ සිංගප්පූරුවෙන් හදපු ගිවිසුම අපේ ඇමති කෙනෙක් අත්සන් කරලා සිංගප්පූරුවට අවශ්‍ය වෙන විදිහට ලෝකයේ සියලු රටවල් වලට අවශ්‍ය වෙන විදිහට අපේ රටේ වෙළඳපොළ නිදහස් කරන්නට අවශ්‍ය කරන ඉඩ හදලා තියෙනවා. අපේ ආර්ථිකය, අපේ රටේ මිනිසුන්ගේ හෙට දවසේ ආරක්ෂාව, අපේ රටේ මිනිසුන්ගේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ සියල්ල අවධානමට දාලා. ඒ නිසා එහෙම අත්සන් කරපු මේ වෙළඳ ගිවිසුම අපේ රටේ ආර්ථිකයට බරපතල හානියක් සිදු කරනවා වගේම රටක් හැටියට අපිව මේ ලෝකයේ ඉස්සරහා නිදහස් වෙළඳපොළ තුල ඇතුළ බරපතල විදිහට අවධානමට ලක් වෙලා තියෙනවා. අපිට අහිමි වෙන බදු විතරක් නෙමෙයි වසර 10ක් 12ක් අවසන් වෙනකොට අපේ රටේ ව්‍යාපාර, සේවා ශේෂ්ත්‍රය, කෘෂි කර්මාන්තය, ඒ වගේම වැවිලි කර්මාන්තය ඇතුළු සියලු ශේෂ්ත්‍ර නිදහස් කරන්නට ලක් වෙනකොට කවුද ඉතුරු වෙන්නේ කියලා බලා ගන්න වෙන්නේ තව අවුරුදු 12ක් යනකොට විතරයි. ඒ නිසා ඉතුරු වෙන්න කෙනෙක් ඉතුරු වෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ මොකද ආණ්ඩුව වැඩ කරන විදිය ගත්තාම වගකීම ඉතාම වගකීම් විරහිතව වැඩ කරන්නේ. ඉතාම වගකීම් විරහිතව වැඩ කරන්නේ. මොකද දෙයිය පෙරේදා වෙනකොට ආණ්ඩුව දාලා තියෙනවා අපේ රටේ ණය පිළිබඳ වාර්තාව. මොකද මේ ආණ්ඩුව කියනවා අපිට වෙළඳාමෙන් පාඩු වෙන්නේ නැහැ කියලා. නෑ පාඩු වෙනවා. අපිට ලැබෙන බදු ටික නැති වෙනවා. අපේ රටේ කර්මාන්ත ගණනාවක් මේක ඇතුලේ අහෝසි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. වීගොවිතන ඊට පස්සේ ඊටාම සුළු සේවාවල බරපතල අවධානමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ටික කියනකොට ආණ්ඩුව කියනවා නෑ එහෙම නෑ ආණ්ඩුවේ වැඩ හොඳයි කියලා. මම ඔබට එක උදාහරණයක් කියන්නම් මේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන සහ විගණකාධිපතිවරයා පහුගිය දවස්වල මේ කරුණු කිව්වා. 2017 මහ බැංකු වාර්තාව අනුව අපේ රටේ සමස්ත ණය රුපියල් බිලියන 10300 රුපියල් බිලියන සමස්ත ණය රුපියල් බිලියන 10313යි. හැබැයි ඉතින් මේ ආණ්ඩුව කිව්වේ අපි ආර්ථික ඔස්තාරලා වගේ කිව්වේ අපි ණය අඩු කරනවා කිව්වා. එනකොට 7500යි. දැන් 10313යි. 2017 අවසන් වෙනකොට. අඩු වෙනවා නම් 7500 අඩුම ගානේ 7000ට බහැලා තියෙන්නේ නැහැ. 3000කින් වැඩි වෙලා. 3000කින් වැඩි වෙලා. මං කියන්න ආවේ මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ මේ සමස්ත ණය පිළිබඳ ලේඛනයේ තියෙන. ඒ අනුව තියෙනවා බිලියන 10313ක්. ඒ වගේම මේ තියෙන විගණකාධිපතිවරයාගේ වාර්තාව ශ්‍රී රටේ ණය සම්බන්ධයෙන්. විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව කියනවා සමස්ත ණය එකතුව බිලියන 10701යි. ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව සමස්ත ණය 81%යි. හැබැයි මහ බැංකුව කියනවා 77.6යි. 81යි 77.6යි අතර වෙනස 3.4යි. බිලියන 400ක්. බිලියන 400ක්. කොහොමේ ණය? ණය පිළිබඳ ලෝකෙ මිනිස්සුන්ට දෙන සංඛ්‍යා ලේඛන අඩුම ගානේ නිවැරදි නැත්තම් ඔබ විශ්වාස කරනවද මෙවැනි ගිවිසුම් වලින් අපේ රටේ නිලධාරීන්වත් රටවත් ආරක්ෂා වෙන ගිවිසුම් අත්සන් කරයි කියලා?
නැහැ. ඉතින් ඒ නිසා මේ අස්සම් කරලා තියෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම රටට හානි කර, මේ රටේ කර්මාන්තවලට හානි කරන, මේ රටේ රටක් හැටියට රටේ හෙට දවස බරපතල අවදානමකට හෙළන ගිවිසුමක් දින 30කින් ගිවිසුම කිසිදු කියවීමකින් තොරව අස්සම් කරලා තියෙනවා. ඒ නිසා මේ වහාම පැරදවිය යුතුයි. පාර්ලිමේන්තුවේදී මේ සම්මත වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්නේ නැත්නම් මේක පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන තැනට රට ගෙනියන්න ඕනේ. ඒ නිසා අපි ජනතා විමුක්තිය අපි දකිනවා මේ රටට හොරෙන් අස්සම් කරපු මේ වෙළඳ ගිවිසුම, මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා අපේ රටේ ආර්ථිකයට මෙන්ම අපේ රටේ කර්මාන්තකරුවට බරපතල අවදානමක්, බරපතල බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අස්සම් කරපු මිනිස්සු සිංගප්පූරුවේ සංචාරවලට යන්න. මේ ගිවිසුමේම තියෙනවා ජොයින්ට් කමිටි එකක් හදනවා, ඒකාබද්ධ කමිටුවක් හදනවා මේක පිළිබඳ විමර්ශනයේට. ඉතින් කමිටුවට යන නිලධාරීන්ට සිංගප්පූරුවේ සංචාරවලට යන්න ආසාවෙන් නම් මේ රට මේ විදිහට පාවා දෙන්න හදන්නේ. රටේ වෙළඳාම, රටේ ගෝවියා, රටේ ආර්ථිකය මේ විදිහට විනාශ කරන්න හදන්නේ. වහා මේ නවත්තන්න දැන් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව දැන් ජනාධිපතිට කියන්න බෑ දන්නේ නැහැ කියලා කැබිනට් එකේ තුන් පාරක් කතා කරලා තියෙනවා. අගමැතිවරට කියන්න බෑ දන්නේ නැහැ කියලා. දැන් කැබිනට් එකේ තුන් පාරක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේක මේ තරම් විශාල ගිවිසුමක් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා ඒකේ අඩුම ගානේ සම්මත වුණාද නැද්ද කියලා බලන්න වගකීමක් ආණ්ඩුවට තියෙනවා. අපි විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් පෙර ගිවිසුම අත්සන් කළා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් පෙර ගිවිසුම අත්සන් කළා දෙන නිසා මේ කටයුත්ත වහාම නැවත සමාලෝචනය කරලා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා රටට වෙන හානිය නවත්තන්න වහාම කටයුතු කරන්න ඕනෙම නොවනවා නම් මේ ආණ්ඩුවට එරෙහිව මේ ගිවිසුමේ බලපාන සියලු ශේෂ්ත්‍රවල වෘත්තීය වේදීන්, ගොවියන්, ස්වයං රැකියාලාභීන් මේ සියලු දෙනා එක්ව මේට එරෙහිව කටයුතු කරන ජනතා විමුක්තිය ලෙස අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි මැදිහත් වෙනවා. නිසා මේ ගිවිසුම අහෝසි කිරීම දක්වා වෙච්ච සටනක් දැන් ඌමනයි. අහෝසි කිරීම සඳහා වෙන සටන ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම ඌමනයි නම් ඒ රටේ ආරක්ෂාව, කර්මාන්තවල ආරක්ෂාව, සේවාවල ආරක්ෂාව සහ මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ස්වයං රැකියාලාභියාගේ සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් ලබා ගැනීම දක්වාවත් වෙනස් කිරීමට සටන් කරන්න ඕනේ. ඒ සඳහා ජනතා විමුක්ති පක්ෂයක් ලෙස අපි මැදිහත් වෙනවා. මෙසා රට දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ලබන මේ මාසයේ අවසානයේ අපි 27 වෙනිදා කොළඹදී සම්මන්ත්‍රණයක් පවත්වනවා මහ ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න. නිසා මේ විවිධ මේ බලපෑමට ලක් වෙන ශේෂ්ත්‍රවල පුද්ගලයන් සමග එක්ව සාකච්ඡාවක් අපි සූදානම් කරලා තියෙනවා. අපි ඒත් එක්ක පරිසර වේදීන්, ඒ වගේම වෘත්තීය වේදීන්, ඒ වගේම තාක්ෂණ ශාස්ත්‍රයේ, ගොඩනැගිලි ඉදිකිරීම ශාස්ත්‍රයේ, හෝටල් ශාස්ත්‍රය ඇතුළු විවිධ ශාස්ත්‍රවල මේ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරලා මේ ගිවිසුමේ බලපෑම අවම කර ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න ජනතා විමුක්ති පක්ෂයක් ලෙස අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අපි මාධ්‍යවේදීන් ලෙසත් මෙරටේ ප්‍රගතිශීලී ජනතා විමුක්ති අපි ඉල්ලනවා මේ ගිවිසුම කියවා බලා අස්සන් නොකල සිංගප්පූරුවෙන් හදලා දීපු ගිවිසුමක්. ඒ නිසා මේ ගිවිසුම අපේ රටට කිසිසේත් යහපතක් වෙන ගිවිසුමක් නෙමෙයි. මේක වහා අහෝසි කළ යුතු ගිවිසුමක්. අහෝසි කර ගැනීම දක්වා වෙච්ච සටනට අපිත් එක්ක අත්වල බැඳ ගන්න. ඒ සඳහා පෙළ ගැහෙන්න කියන ආරාධනයත් අපි මේ රටේ ජනතාවගෙන් කරනවා. මේක ජනවාරි 23 අක්සන් තබන විට ඔව් 52ක් සම්මත වෙලා තිබෙන්නේ නැහැ. ඔව් නේද? 52. ඔව්. එතකොට දැන් මේ ආව නේද ඉස්සෙල්ලම මේ ඉන්දියාවෙන් අක්සන් කරන අපිත් එක්ක කතා කරලා. ඔව්. ඔව්. ඒ කාලෙත් ඔය දෙක තිබ්බේ නැහැ නේ. නෑ. හැබැයි මේ ගැන කිසිම කතාවක් වුණාද ඒ කාලේ? මෙහෙම එකක් නැතුව කොහොමද මේක කරන්නේ? නෑ. දැන් ඒක තමයි මම කිව්වේ ඔබට. ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් සඳහා තමයි ලෝකේ රටවල් පෙළඹුවේ ලෝක වෙළඳ සංවිධානය. ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් වලට යනකොට රටවල් අස්සම් කරගත යුතු සම්මත කරගත යුතු 52ක් තමයි ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත්. මේක 94 ඉඳන් අපේ රට අවස්ථා කීපයක පාර්ලිමේන්තුවට දැම්මා කුලගත්තයි. මේකේ වෙච්ච බලපෑම නවත්ත ගන්න බැරි වෙච්ච නිසා. එත්ක එනකොටත් අර 52 තිබුණේ නැහැ. හැබැයි එත්ක අස්සම් කරා නම් ඒත් ඒ 50 සම්මත කරගන්න නැතුව සමහර ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. අපි දැනටත් වෙළඳ ගිවිසුම් අස්සම් කරනවානේ. අපි ඉන්දියාවත් එක්ක වෙළඳ ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. මේ මැලේසියාවත් එක්ක තියෙනවා. අපි ආසියානු රටවල් වල සප්තායකට අස්සම් කරලා තියෙනවා. සාක් කලාපීය රටවල් වල අපි වෙළඳ ගිවිසුම් වල වෙලා තියෙනවා. අපි එහෙම තියෙනවා. හැබැයි සමහර ශේෂ්ත්‍ර වලට අපිට බදු පනවන්න පුළුවන්කම තියෙන්නේ රටේ තියෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගත්තට පස්සේ. දැන් මෙම 52 අස්සම් සම්මත කරාට පස්සේ
සිංගප්පූරුවේ ව්‍යාපාරිකයෙක් අපේ රටට වීටිකේ වන්න යනකොට අපිට බදු ගහන්න බෑ ඊට පස්සේ. ඇයි? අපි අර 52 සම්මත කරලා එකඟ වෙනවා ලෝක වෙළඳ සංවිධානයේ ගැට් සම්මුතියට අනුව අර 50 අනුව කටයුතු කරන්න අර නීති අනුව සම්මුතියින් අනුව කටයුතු කරන්න එකඟයි කියලා අපි දැන් නීති හදලා තියෙනවා රටේ. ඒ අනුව සිංගප්පූරුවේ ව්‍යාපාරිකයෙක් මැලේසියාවෙන් නැත්නම් ඉන්දුනීසියාවෙන් හාල් අරන් අපිට එවන්න වී අරන් අපිට එවන්න හදනකොට අපිට කියන්න බෑ ඔයාලට වී නෑනේ අපිට එවන්න එපා කියලා. ඒක එයාගේ ව්‍යාපාරය. එයා එක රටකින් බඩු ගන්නවා තව රටකට ගේනවා ගෙනල්ලා මෙහාට එවනවා. එවනකොට අපිට තිබුණ ආරක්ෂණ පියවරක් ගන්න මොකද්ද බදු ගහන්න පුළුවන්කමක් තිබුණා 100ට රුපියල් 50ක් කිලෝයකට බද්දක් ගන්න පුළුවන්කම තිබුණා. දැන් ඒ බද්ද ඉවත් කරලා තියෙනවා. ඒතර ආරක්ෂාව නැහැ. ඒ නිසා එට්කා එනකොටත් මේ දෙක තිබුණේ නැහැ. මෙහෙම ගිවිසුම් ආවා. ඉන්දියාව මේක සාකච්ඡා කරගෙන සිංගප්පූරුව හොරෙන් ඇවිල්ලා කට්ටිය එක්කන් ගිහිල්ලා සිංගප්පූරුවට මාසයක් ඇතුලේ මෙහෙම සිංගප්පූරුව සාර්ථකයි ලංකාව අසාර්ථකයි. මාසයක් ඇතුලේ මෙහෙම ක්‍රියාත්මක කළ රටේ ආණ්ඩුවම ධනගස්සලා ගිවිසුම අස්සම් කරගත්තා. ඡන්ද කාලේ අස්සම් කරන්න කලින් කල්පනා කරන්න බෑ මේ ඡන්දයක් අස්සේ මේව අස්සම් කරනවාද? පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දේ ජනවාරි 23 ගිවිසුම අස්සම් කරනවා. රටක් නවතින්නේ නැහැ ආර්ථික කටයුතු නවතින්නේ නැහැ කියලා කියයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය මොහොතේ ඔය ආණ්ඩුවේ ඇමතිවරු හැමෝම හිටියේ වෙන මෙහෙයුමක. ඒ ඇස්සේ මේක පෙරලලවත් බල්ලා නැහැ. ඒ නිසා ඒ 52 සම්මත කරගන්නේ මේ ගිවිසුම අස්සම් කරාට පස්සේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව කලින් කරන්න ඕනේ වැඩ පස්සේ කරලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඒවා සම්මත කරලානේ ගිවිසුමට දාන්න ඕනේ අපේ රටේ මේ නීතිය අනුව එහෙනම් මේ නීතිය අනුව කියලා. එහෙම නැහැ. මේ ගිවිසුම හදලා මේක අස්සම් කරලා ඒ අනුව ඒ ගිවිසුමේ දා ගන්නවා මේ 50ත් අනුව කටයුතු කරනවා කියලා. එතකොට මේ 50 පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ. ඒක සම්මත කරන්නේ ගිවිසුම ගැහුවට පස්සේ. ඒ නිසා තමයි ගිවිසුම ක්‍රියාත්මක වීම 2018 මැයි පළවෙනි දින කියලා දාලා තියෙන්නේ. ඒ ඔබතුමා ඔය සඳහන් කරන්නේ ඉතින් ජෝන් කෙලි කිව්වා අපිට ශ්‍රී ලංකාවේ බුලට් එකෙන් බැරි වුණු වැඩේ බැලට් එකෙන් කරා කියලා. ඔව්. දැන් තව ටික දවසකින් ඉන්දියාව කියනවා යකෝ උඹලට එකෙන් බැරි වුණු වැඩේ අපි සික් එකෙන් දුන්නා කොහොමද බෝනස් එක කියලා. ඔව්. ඒක ඕකනේ කියන්නේ. දැන් ඉන්දියාව මොකොත් කිය ඉන්නේ නැහැ. ඉන්දියාව දැන් ලංකාවේ ට්‍රේඩ් මිනිස්ට්‍රියට ගියයි අහවල් මීටින් එකක් තියෙනවා මෙහෙ එන්න කියලා. ඕගොල්ලෝ මෙන්න සිංගප්පූරුවත් එක්ක අස්සම් කරපු කෙනෙකු මෙන්න අපේ ගිවිසුම මොකොත් වෙනස් නැහැ අස්සම් කරන්න ගියා. ඊට පස්සේ අස්සම් කරලා එනවා. මං කිව්ව එකයි කණෙන් ඇදන් ගිහලා අස්සම් කරනවා. දැන් අර එක්කා වලට දෙච්ච විරෝධතා ඒවා මේවා නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව කණෙන් ඇදන් ගිහලා අස්සම් කර ගන්නවා ඉන්දියාව. ඇයි? ඉතින් ලොකු අයියානේ. ඒ නිසා. එක නැතුණා සිංගප්පූරුවේ ඇතුලේ මේගොල්ලන්ට එන්න පුළුවන් නේ. ඔව් දැන් ඕන්නම් එන්න පුළුවන්. නමුත් ඉතින් සිංගප්පූරුව හරහා යන්න ඕනේ නැනේ. මේ එහා පැත්තේ තියෙන රටට අපිත් ගිවිසුමක් ගහගත්තාම ඉවරයි කියලා එන්න පුළුවන්. මන්නාරම් පාරේ එන්න පාලම දාගන්නවා හරි ලේසියෙන් නම් එන්න පුළුවන්. නැත්තම් බෝට්ටුවෙන් වුණත් එන්නත් පුළුවන්. හේතුව තියෙන්නේ දැන් අපිට කියන්න බෑ එට්ක බෑ කියලා. ඇයි? එතකොට පෙන්නනවා මෙන්න ඕගොල්ලෝ සිංගප්පූරුවත් එක්ක අස්සම් කරපු කිවිසුම. අපිත් ලෝක වෙළඳපොලේ ඉන්න වෙළෙන්දේ. අපිත් ඉන්නවා ව්‍යාපාරිකයෝ. ඒ නිසා අපිටත් ඕනේ අවස්ථාව. අපිට ඕගොල්ලන්ට අවස්ථා අහිමි කරන්න බෑ. ඒ නිසා අස්සම් කරන්න කියලා අස්සම් කරගන්නවා. ඒ කියන්නේ ඔබතුමාලා පරාජය වෙලා තියෙනවා මෙතේ ඔබලගේ කණෙන් රිංගල ආණ්ඩුව අර 50ත් එක්ක ඔච්චර ෆයිට් කරපු 50ත් එක්ක ඔබට හොරෙන් අස්සම් කරන්නේ. නෑ අපි පාර්ලිමේන්තුවේ විරුද්ධ වුණේ. අපි 6 දෙනා විතරයි විරුද්ධ වුණේ. ඒකයි ඛේද වාචකේ මම ඔබට කිව්වේ ඒකයි. මේ 52 පාර්ලිමේන්තුවේ දෙනකොට මේ පිළිබඳ කරුණු කියලා මේ 52ට විරුද්ධ වුණේ එකම දේශපාලන පක්ෂයේ ජනතා විමුක්තිපෙරමුණ අපේ පක්ෂයේ 6 දෙනා විතරයි. වෙන කවුරුත් විරුද්ධ වුණේ නෑ. ඔබ කියන්නේ ඒකාබද්ධ මේකට ඔක්කොම සහාය නැත්නම් ඉතින් මේකට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණේ නෑ. ඒකාබද්ධ ඔය මොන කතා කිව්වත් අඩුම ගානේ විරුද්ධ වෙලා මේ 52 නෑ මොකද විරුද්ධ වෙන්න බැරි. ඉතින් ඒගොල්ලෝනේ ගෙනාවේ. ඒගොල්ලෝ මේ 52 ගෙනාව 2006 බැරි වුණා අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා සභාවල මේක නැවැත්තුවා. මේ ගිවිසුමේ හොඳ එකක්වත් ඇත්තේම නැහැ. මේ ගිවිසුමේ හොඳ එකක්වත් ඇත්තම නැහැ කියලා කියන්න ගියොත් එහෙම මෙන්න මෙහෙම කිව්ව හැකියි. ඒ කියන්නේ අපිටත් අහම්බෙන් වගේ අපේ ව්‍යාපාරිකවරුත් අවස්ථාවක් එන්න පුළුවන්කම තියෙනවා සිංගප්පූරුවේ වෙළඳවලට මෙහි හදන සමහර භාණ්ඩ යවා ගන්න. ඒක වෙන්න පුළුවන් නේ. හැබැයි හොඳ එකක්වත් නැති එකට වඩා නරක ගොඩක් තියෙනකොට හොඳ එකක් තිබිලා වැඩක් නැහැනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි අමාරුවේ වැටුණාට පස්සේ නේද? සිංගප්පූරුව කියනවා අපි භාණ්ඩ නිදහස් කරලා තියෙනවා. සිංගප්පූරුව කොහොමද නිදහස් කරලා තියෙන්නේ? අපිට ඒකෙන් ගන්න දෙයක් තිබුණේ නැහැ අය. ඒකයි තියෙන ප්‍රශ්නේ. ලෝකයේ සිංගප්පූරුව භාණ්ඩ නිදහස් කළා. ඒගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්ති හදන් තියෙන ඒගොල්ලන්ට ගැළපෙන විදිහට. ඒක වෙළඳපොලක් කරලා. හැබැයි අපි වෙළඳපොලක් කරලා නැහැ. අපේ රටේ ආර්ථිකය ඇතුලේ එහෙම ශක්තිමත් ආයෝජකයන් ව්‍යවසායකයන් අපි තවම ශක්තිමත් ව්‍යවසායකයන් හදලා නැහැ. ලෝකේ ආසියාවේ টොප් 10 එකට යන්න මිනිස්සෙක් හදලා නැහැ. නේ $1 බිලියන් ඉන්කම් එකක් තියෙන කම්පැනියක් මේ යන්තම් ලංකාවේ
එක ගෲප් එකක් පත් වුණේ මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ. බිලියන 160ක ව්‍යාපාර කරන සමාගමක් තියෙන එකයි ලංකාවේ. ඉතින් එහෙම රටක නේ සිංගප්පූරුවත් එක මේ අස්සම් කරපු කිව්වොත් අවාසි අති විශාලයි. ඒ නිසා මේකේ වාසි මොනවද කියලා අපිට උපකල්පනයක් තමයි කරන්න තියෙන්නේ. අපිටත් අපෙත් හොඳ ව්‍යාපාරිකයෝ හිටියොත් අවස්ථා තියෙයි ශක්තිමත් ව්‍යාපාරිකයන්ට වෙළඳපොළකට යන්න කියලා. හැබැයි ඉතින් ශක්තිමත් එක ඉතුරු වෙන්නෙත් නැහැ. දුර්වල ගොඩකට ඇවිල්ලා මෙහෙ වැටුනහම ශක්තිමත් මිනිහන් නිකන් වැටෙනවා.